ලක්විරෝ දායකත්ව ධර්මදේශනය නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේව සරණ යන්නට අපි භාග්‍යවන්ත වුණා. අපි මේ ලැබූ මනුස්ස ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේ නමක් සරණ ගිහිල්ලා ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් පිහිටක් පිළිසරණක් ලැබීම කියන දේ ලෝකේ හැමදාකම ලැබෙන දෙයක් නෙවෙයි. ඒක අපි කවුරුත් දන්නවා. ඒ වගේම අපට නුවණ තිබෙන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය වටහා ගන්නට. භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ නුවණැති පිරිසකටයි. නුවණ තියෙන පිරිස ඒ ධර්මය අහලා තමන්ගේ ජීවිතයට ඒ ධර්මයෙන් රැකවරණය ලබා ගන්න ඒ නුවණ මෙහෙවනවා. ඉතින් අපිටත් පුළුවන්කම ලැබුණොත් අපේ සිත අපේ නුවණ මෙහෙවා ගන්න ධර්මයට අනුකූලව, අන්න එතකොට අපිට ඒ ධර්මයෙන් යම්කිසි රැකවරණයක් ලැබීමේ අවස්ථාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ ප්‍රඥාවන්තයින් උදෙසා. ඒ ප්‍රඥාව නැති පිරිසටත් බුදුරජාණන් වහන්සේ යම් අනුග්‍රහයක් දැක්වුවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයේ නොඑක ආකාරයෙන් භාග්‍යතුන් වහන්සේ විස්තර කර කර ඒ ධර්මයට සමීප වෙන්න උවමනා කරන බොහෝ කරුණු, ඒ වගේම තමන්ගේ ජීවිතය තුළ දියුණු කරගන්න ඕනේ කුසලතා, ඒ වගේ මේ කුසල ධර්මයන් දියුණු කර ගැනීම ගැන, එතකොට මේවා පිළිබඳව භාග්‍යතුන් වහන්සේ නිරන්තරයෙන් උන්වහන්සේ වදාළ ධර්මයේ තුළ පෙන්වා දීලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපිට මනුස්ස ලෝකයේදී අපි ලබපු යහපත තමයි ඒ ධර්මය අපිට අහන්න ලැබිලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන අපිට යම්කිසි ශ්‍රද්ධාවක්, යම්කිසි පැහැදීමක්, ප්‍රසාදයක් ඇති වෙලා ඒ ධර්මයෙන් අපි ප්‍රයෝජන ගන්න ඕනේ කියන කල්පනාවක් අපේ ජීවිතයට ඇති වෙලා තියෙනවා. ඒක ලෝකේ හැමෝටම ඇති වෙන දෙයක් නෙමෙයි. හැමෝටම ධර්මය අහන්න ලැබෙන තැන දෙයක්ුත් නෙමෙයි ධර්මය කියන්නේ. ඒ ධර්මයේ බොහොම කලාතුරකින් තමයි අහන්න ලැබෙන්නේ. දැන් අපිට නිතර මේ ගුවන්විදුලියෙන්, ඊට පස්සේ රූපවාහිනී වලින් හැමතැනකදීම, ඊට පස්සේ කොහෙට ගියත්, බස් එකේ ගියත් සමහර විට, එතකොට ඒත් අපිට සමහර විට ධර්ම දේශනා නැත්නම් ධර්මයට අදාළ යම් යම් කරුණු අහන්න ලැබෙනවා. එතකොට එහෙම වුණා කියලා මේ ලෝකයේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ හැම දිනාටම. ධර්මය අවබෝධ කිරීම තියෙන්නේ නුවණැත්තාටයි ධර්මය අවබෝධය අයිති. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිතර දේශනා කළා මේ එක එක්කෙනාගේ තියෙනවා යම් යම් අදිප්‍රායන්. අදිප්‍රාය කියලා කියන්නේ එක එක්කෙනාගේ තියෙනවා යම්කිසි බලාපොරොත්තු. එතකොට ඒ බලාපොරොත්තු සම්පූර්ණ කරගන්නයි මේ ලෝකේ බොහෝ දෙනා මහන්සි ගන්නේ. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ කාලේ රජවරු හිටියා, මහා බල සම්පන්න.
මගධ රටේ බිම්බිසාර රජතුමා, අජාසත්ත රජතුමා වගේ මහා තේජවන්ත රජවරු. ඒ වගේම කොසල් රජතුමා, ඒ වගේම චණ්ඩපජ්ජෝතාදී ඒ රජවරු හිටියා. ඒ රජවරු බොහොම බල සම්පන්නව තමන්ගේ අදහස් සම්පූර්ණ කරගන්න කටයුතු කළා. ඒ වගේම සිටුවරු හිටියා, මැති ඇමතිවරු හිටියා. ඊළඟට ගෙවල් වල වාසය කරපු නොයෙක් ජනතාව වාසය කළා. ඒ වගේ මේ කාලේ එක එක ආගමික නායකයෝ බිහි වුණා. නිගණ්ඨනාථ පුත්‍ර, අජිත කේසකම්බල, පකුද කච්චායනාදී ඒ නොයෙක් ආකාරයේ ආගමික නායකයෝ බිහි වුණා. එතකොට ඒ අයගේ යම් යම් අදිෂ්ඨාන, යම් යම් බලාපොරොත්තු තිබුණා. ඒ වගේම අපිටත් මේ ලෝකේ ඉපදුණු කෙනෙකුට යම්කිසි බලාපොරොත්තු, යම්කිසි ආකාරයේ අදහස් තියෙනවා. ඉතින් ඒවා සමෘද්ධිමත් කරගන්න, එහෙම නැත්නම් ඒවා සම්පූර්ණ කරගන්න තමයි ගොඩාක් දෙනෙක් උත්සාහ කරන්නේ. ඒ අදහස් සම්පූර්ණ කර ගැනීම පිණිස බොහෝ දෙනා නොයෙක් ආකාරයේ උත්සාහයන් කරනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා, භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙලා තිබෙනවා. ඒ විදිහට නොයෙක් දෙනා තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගත්තේ කොහොමද? එහෙම නැත්නම් ඒ බලාපොරොත්තු මොනවද කියන එක ගැන බුදුරජාණන් වහන්සේ ලස්සන කරුණු කියලා දීලා තියෙනවා. එතකොට අද ඉගෙන ගන්න ලැබෙන ඔබට මේ කාලය තුල ජානුසෝනී බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා විමසපු දහම් කාරණාවකට භාග්‍යතුන් වහන්සේ වදාළ පිළිතුරු. සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ 6 වෙනි නිපාතේ කත්තිය සූත්‍රය. ඒක අවස්ථාවක ජානුසෝනී බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න පැමිණිලා වන්දනා කරලා සතුටු සාමිචි කතා බහේ යෙදිලා භාග්‍යතුන් වහන්සේගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. කත්තියාකෝ බොහෝ ගෝතම කිමාදිප්පායා කිං උපවිචාරා කිං අදිට්ඨානා කිං අබිනිවේසා කිං පරියෝසානාති. ස්වාමීනි, බවත් ගෞතමයන් වහන්සේ, මේ ශාස්ත්‍රීයවරු, ශාස්ත්‍රීය කියලා කියන්නේ රජවරුන්නේ. ඒ රජවරු කිමාදිප්පායා, ඒ රජවරුන් කුමන අදිප්‍රාය, ඒ කියන්නේ කුමන අදහසකින්ද නිතරම ඉන්නේ? රජවරුන්ට තියෙන අදහස මොකක්ද? ඊළඟට කිං උපවිචාරා, පවිචාර කියලා කියන්නේ සොයනවා. එතකොට ඒ අය සෙවීමේ යෙදෙනවා. කිං උපවිචාරා, සෙවීමේ යෙදෙන්නේ කුමක්ද? රජවරු සෙවීමේ යෙදෙන්නේ කුමක්ද? රජවරු සොයන්නේ කුමක්ද? කිං අදිට්ඨානා, රජවරුන්ගේ අදිෂ්ඨානයන්, එහෙම නැත්නම් ප්‍රාර්ථනාවන් මොනවද? රජවරුන්ට තිබෙන ප්‍රාර්ථනා මොනවද? කිං අබිනිවේසා, රජවරුන්ගේ සිත නැඹුරු වෙලා තියෙන්නේ කුමකටද? සිත නැඹුරු වෙලා තියෙන්නේ කුමක් පිණිසද? කිං පරියෝසානා, රජවරුන්ගේ අවසාන අපේක්ෂාව කුමක්ද? එතකොට බුදුරජාණන් වහන්සේගෙන් විමසුවේ මේ රජවරු සම්බන්ධයෙන්. එතකොට රජවරු කොයි ආකාරයෙන්ද රජවරුන්ගේ ඒ අදිප්‍රාය, ඊළඟට ඒ රජවරුන්ගේ සෙවීම, ඊළඟට ඒ රජවරුන්ගේ අදිෂ්ඨානය කුමක්ද? රජවරුන්ගේ සිත් නැමිලා තිබෙන්නේ කුමකටද? ඒ වගේම රජවරුන්ගේ අවසාන අපේක්ෂාව කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දෙනවා, කත්තියාකෝ බ්‍රාහ්මණ භෝගාදිප්පාය. ශාස්ත්‍රීයවරු, මේ රජවරු භෝගයන් පිළිබඳව තමයි, ධන සම්පත් පිළිබඳව තමයි හැම වෙලාවකම තියෙන්නේ අදහස, අදිප්‍රාය. එතකොට භෝග සම්පත් සෙවීම පිණිස ඒ රජවරු නිරන්තරයෙන්ම කල්පනා කරනවා. ඒ කියන්නේ රජවරුන්ගේ භාණ්ඩාගාරය, එහෙම නැත්නම් රන් රිදී මුතුමැණික් ආදී දේවල්. එතකොට මේවා වැඩි කරගන්න තමයි රජවරුන්ගේ නිතරම බලාපොරොත්තු තියෙන්නේ, අපේක්ෂාව තියෙන්නේ. ඊළඟට පඤ්ඤූපවිචාරා. ඒ කාලේ රජවරුන්ගේ තිබුණා ප්‍රඥාව සෙවීමට. ප්‍රඥාව තමයි සොයන්නේ. ඒ කාලේ බොහෝ පිරිස් හිටියනේ. දැන් අපි අහලා තියෙනවනේ තක්සිලා නුවරට ගිහිල්ලා එතන අධ්‍යාපනය හදාරලා නොයෙක් දේවල් පිළිබඳ දැනුම ඇති කරගෙන ඒ දැනුමින්
පස්සේ තමයි රජකුමාරවරුන්ට රාජ්‍යත්වය පිරිනැමුවේ. ඒතකොට සිද්ධාර්ථ කුමාරයාත් එහෙමයි. උන්වහන්සේත් බෝසතාණන් වහන්සේ එහෙම නැත්නම් ගිහි කාලේ ඒ ලබා ගන්න ඕනේ මූලික දැනුම අධ්‍යාපනය ලබා ගත්තා. එතකොට සෙවීම තියෙන්නේ රජවරුන්ගේ ප්‍රඥාව. ප්‍රඥාවට අදාළ නුවණට අදාළ කරුණු සෙවීම තමයි රජවරුන්ගේ සෙවීම. ඊළඟට තියෙනවා බලාදිට්ඨාන. රජවරුන්ගේ අදිෂ්ඨානය තමයි බලය. ඒ කියන්නේ තමන් දිගටම බලේ රැඳී සිටීම. ඒ වගේම බලයට පත්වීම. තව කෙනෙකුට බලය අත්පත් වෙන්න නොදී බලය රැක ගැනීම. ඒතකොට ඒක තමයි රජවරුන්ගේ අදිෂ්ඨානය. ඒතකොට ඒක හරියට මේ රජවරුන්ගේ ජීවිතවල නිරන්තරයෙන්ම මේ රජවරු පවත්වපු දෙයක්. අතීතේ හිටපු ඒ රජවරුත් වර්තමානයේ අනාගතෙත් එහෙම තමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පටවිබිනිවේසා. පටවිබිනිවේසා කියලා කියන්නේ පෘථුවිය එහෙම නැත්නම් මහ පොළොව තමයි අබිනිවේස. අබිනිවේස කියන්නේ නැඹුරු වෙලා තියෙන හිත. මහ පොළොවේ කොටස් අල්ලගන්න. ඔය නිතරම මගධයයි ඊට පස්සේ කෝසලයේ අතර රජවරු යුද්ධ කරලා තිබෙනවා කාසී ජනපදයට. ඒ කාසී ජනපදය නිරන්තරයෙන්ම යුද්ධ වලින් පැවතිච්ච රාජ්‍යයක් ප්‍රදේශයක්. ඉතින් ඒ වගේ ඒ තමන්ගේ බල ප්‍රදේශයට වඩා තවත් බල ප්‍රදේශ මහ පොළොව අයිති කරගන්න තමයි රජවරු බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වර්තමානයේ පවා මේ යුද කොලාහල තියෙන්නේ ඒවා පිණිසනේ. ඒතර තමන්ගේ තියෙන බල ප්‍රදේශයේ වැඩි කරගන්න රජවරු මොකද කරන්නේ? යුද කොලාහල කරනවා. ඉතින් ඒක තමයි පටවිබිනිවේසා කියන්නේ. පෘථුවිය පෘථුවිය කෙරෙහි තමයි නැවුණු සිත්ව තියෙන්නේ. රජවරු නිරන්තරයෙන්ම තමන්ගේ ප්‍රදේශ වැඩි කරගන්න තමයි කල්පනා කරන්නේ. ඊළඟට තියෙනවා ඉස්සරිය පරියෝසානා. ඉස්සරිය කියලා කියන්නේ ඉසුරුමත් බව. එතකොට රජවරු කැමති අනිත් රජවරුන්ට වඩා ඉසුරුමත් වෙන්න. ධනයෙන් ඉසුරුමත් වෙන්න. ඒ වගේම රන් රිදී මුතුමැණික් ආදී දේවල් වලින් එතකොට අනිත් රජවරුන් ඉක්මවා යන්න ඉසුරුමත් භාවය. එතකොට කොතැනකට ගියත් ඒ අයට ප්‍රධානත්වයක් ලැබෙනවා. මේ අය පොහොසත් පිරිසක්. මේ අය ධනවත් පිරිසක් කියලා ප්‍රධානත්වයේ පිණිස ඉසුරුමත් බව පිණිස දැන් දුප්පත් වුණාම කොතනකවත් ගියම් පිළිගැනීමක් නැහනේ. නමුත් යම් කෙනෙක් හොඳට පොහොසත් නම් යම් රාජ්‍යයක් ඒ රාජ්‍යයේ රජතුමා යම් තැනකට ගියාම ඕන තැනක ප්‍රධානත්වයක් පිළිගැනීමක් ලැබෙනවා. මූලිකත්වයක් ලැබෙනවා. අන්න ඒකට තමයි කැමති. එතකොට මේ තමයි රජවරුන්ගේ කාරණා කිහිපය. රජවරුන්ගේ අපේක්ෂාව, රජවරුන්ගේ සෙවීම, රජවරුන්ගේ අදිෂ්ඨානය කියන්නේ ප්‍රාර්ථනා, රජවරුන්ගේ සිත් නැමිලා තියෙන්නේ. ඊළඟට රජවරුන්ගේ අවසාන අපේක්ෂාව ඉස්සරිය පරියෝසාන. අවසාන අපේක්ෂාව මොකද්ද? ඉසුරුමත් බවින් වැඩිම. ඉසුරුමත් බවින් සම්පූර්ණ වීම. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ ජානුස්සෝනි බ්‍රාහ්මණයා බ්‍රාහ්මනාපන බොහෝ ගෝතම කිමාදිප්පායා. මේ බ්‍රාහ්මණවරුත් කුමක් අපේක්ෂාවෙන්ද ඉන්නේ? බ්‍රාහ්මණවරුන්ගේ අපේක්ෂාව කුමක්ද? ඊළඟට කිං උපවිචාරා. ඒ බ්‍රාහ්මණවරු සොයන්නේ කුමක්ද? කිං අදිට්ඨානා. බ්‍රාහ්මණවරුන්ගේ අදිෂ්ඨානය කුමක්ද? ප්‍රාර්ථනාව කුමක්ද? කිං අබිනිවේසා. බ්‍රාහ්මණවරුන්ගේ සිත නැමිලා තින්නේ කොයි දිසාවකටද, කොයි කරුණකටද බ්‍රාහ්මණයන්ගේ සිත නැමිලා තින්නේ? ඊළඟට කිං පරියෝසානා. බ්‍රාහ්මණයන්ගේ අවසාන අපේක්ෂාව කුමක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මනා කෝ බ්‍රාහ්මණ භෝගාදිප්පායා. බ්‍රාහ්මණයොත් භෝග තමයි බලාපොරොත්තු වෙන. අපේක්ෂාව තියෙන්නේ භෝග සම්පත්. එතකොට එක්කෝ අස්වැන්න වගාවන්ගෙන් ධන සම්පත් මේ වගේ දේවල් තමයි බ්‍රාහ්මණින්ගේ අපේක්ෂාව. භෝග සම්පත් වැඩිපුර ලැබෙනවා නම් හොඳයි කියන එක. ඊළඟට පඤ්ඤ උපවිචාරා. බ්‍රාහ්මණවරුත් ප්‍රඥාව තමයි සෙවීමේ යෙදෙන්නේ. අය නොයෙක් දේවල්, නොයෙක් ශිල්ප ශාස්ත්‍ර, ඒ වගේම නොයෙක් විෂයන් ඉගෙන ගත්තා ඒ කාලේ. ඊළඟට අදිෂ්ඨානේ මන්ත අදිෂ්ඨානා. බ්‍රාහ්මණවරුන්ගේ අදිෂ්ඨානය තමයි මන්ත්‍ර. මන්ත්‍ර කියලා කියන්නේ අයට කටපාඩම් නැති
බොහෝම අසිරිමත් ඇයි ඒ කාලේ පිළිගත්තු ඒ බ්‍රාහ්මණවරුන්ගේ තිබිච්චි සමාජය තුළ තිබුණ මේ මන්ත්‍ර පිළිබඳව ඇති කරගන්න වැටහීම. එතකොට ඒක අදිෂ්ඨාන, ඒක තමයි ප්‍රාර්ථනාව. ඒවා වැඩිපුර දැන ගැනීම. ඊළඟට කිං අබිනිවේසා. බ්‍රාහ්මණවරුන්ගේ සිත නැවිලා තියෙන්නේ කොමකටද? යඤ්ඤාබිනිවේසා. යාග කිරීමටයි. බ්‍රාහ්මණවරුන්ගේ සිත නැමිලා තියෙන්නේ යාග හෝම කරන්න. ඊළඟට බ්‍රාහ්මණවරුන්ගේ අවසාන බලාපොරොත්තු, අවසාන අපේක්ෂාව කුමක්ද? බ්‍රහ්ම ලෝක පරියෝසాన. බඹලෝ උපදින්නයි ඒ අයගේ බලාපොරොත්තුව. අවසානයේදී මරණින් මත්තේ බ්‍රහ්ම ලෝක යන්න. ඒතර මෙන්න මේ පිණිස තමයි බ්‍රාහ්මණ පිරිස කටයුතු කරන්නේ, කල්පනා කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ගහපතිකාපන භෝගෝතම කිමාදිප්පාය කිං උපවිචාරා කිං අදිට්ඨාන කිං අබිනිවේසා කිං පරියෝසాన. ගෘහපතිවරුන්ගේ අපේක්ෂාව කුමක්ද? ගෘහපතිවරුන්ගේ සෙවීම කුමක්ද? ගෘහපතියන්ගේ අදිෂ්ඨානෙ නැත්නම් ප්‍රාර්ථනාව කුමක්ද? ගෘහපතිවරුන්ගේ සිත නැවිලා තියෙන කුමකටද? ගෘහපතිවරුන්ගේ අවසාන අපේක්ෂාව කුමක්ද? ගෘහපති කියලා කියන්නේ ඔබ දන්නවනේ දැන් ගෙවල් වල වාසය කරන අය. ඒතර ගෙවල් වල වාසය කරන අයගේ තිබෙන ස්වභාවයන් භාග්‍යතුන් වහන්සේ ළඟට දේශනා කරනවා. බලන්න එතකොට ගෘහපතිවරුන් එහෙම නැත්නම් ඔබ වැනි අය කුමක්ද කරන්නේ? ගහපතිකාකෝ බ්‍රාහ්මණ භෝගාතිප්පාය. ගෘහපතිවරුත් කැමති භෝග ලැබෙනවා නම්, භවභෝග සම්පත් ලැබෙනවා නම්, ධන සම්පත් ලැබෙනවා නම් ඒවට තමයි කැමති. ඊළඟට පඤ්ඤූපවිචාරා. ඒ ඇත නොයෙක් ශිල්ප ශාස්ත්‍ර නොයෙක් ආකාර විෂයන් පිළිබඳව දැනුම ඇති කරගන්න කැමති. සිප්පාදිට්ඨාන. ශිල්පය තමයි ප්‍රාර්ථනාව. එතකොට අපි හිතමු දැන් තරුණ දරුවෙක් ඉන්නවා නම්, ඔබ තරුණ කාලේ වුණත් ඔබ යම්කිසි ශිල්පයක් ඉගෙනගෙන ඒකෙන් රැකියාවක්නේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ ශිල්ප අදිෂ්ඨානය තමයි ගෘහපතියන්ගේ අදිෂ්ඨානයේ විදිහට තියෙන්නේ. හොඳට මොනවා හරි ඉගෙන ගන්න. ඊළඟට කම්මන්තාබිනිවේසා. නිතරම සිත නැමිලා තියෙන්නේ කර්මාන්තවලට. කියන්නේ මොනවා හරි රස්සාවක් කරන්න, රැකියාවක් කරන්න. එහෙම නැත්නම් මොනවා හරි වැඩ කටයුත්තක් කරන්න. ඒ කරලා මොනවා හරි දෙයක් උපයා ගන්න. එතකොට සිත සෙවීමේ යෙදෙන්නේ අවසාන බලාපොරොත්තුව මොකද්ද? නිට්ඨිත කම්මන්ත පරියෝසాన. කටයුතු අවසන් කිරීම තමයි ගෘහපතිවරුන්ගේ අවසාන අපේක්ෂාව. දැන් මේක බලන්න හොඳට හිතලා. ඔබ භෝග සම්පත් හොයනවා. තරුණ කාලයේ මහන්සි වෙලා එතකොට නිරන්තරයෙන් කැපවීමෙන් සමහර ජීවිත පරිත්‍යාගයෙන් පවා ලොකු උත්සාහයකින් ලොකු මහන්සියකින් කන්නේ බොන්නේ නැතුව ඊළඟට බොහොම දුකසේ භෝග සම්පත් හොයනවා. ඊළඟට ප්‍රඥාව සෙවීම කියලා කියන්නේ දැන් ওই නොඑක ආකාර විෂයන් සම්බන්ධ දැනුම් තියෙන්නේ. ඒකට ඒ වගේ ඒ සමාජය තුළ ඒ දැනුමක් අවශ්‍යයි. ඒකට ඒක සෙවීම. ඊළඟට සිප්පාදිට්ඨාන. අදිෂ්ඨානයේ තියෙන ශිල්ප ශාස්ත්‍ර ගැන. මොනවා හරි ශිල්ප ශාස්ත්‍රයක් ඉගෙන ගන්න. දැන් ඒකට එක එක දේවල් කෝස් මේ එහෙම හැදිලා තියෙන්නේ අද මේ වෙනකොට ළමයින්ට කරන්න එක එක දේවල්. ඒකට ඒවා ඔක්කොම සකස් වෙලා තියෙන්නේ ශිල්ප ලබා ගැනීම පිණිස. ඒක තමයි ප්‍රාර්ථනාව. මොනවා හරි දෙයක් ඉගෙනගෙන යම්කිසි ශිල්පයකින් කෙලවරට යන්න. ඊළඟ කම්මන්තාබිනිවේසා. රැකියාවක් තමයි නිරන්තරයෙන්ම හිත නැමිලා තියෙන රැකියාවකට. එහෙම නැත්නම් කටයුතු කරන්න. දැන් අපි හිතමු ගොවිතැන් කරන කෙනෙකුටත් මේවනේ. ඊළඟට ඒ කටයුතු අවසන් කරන්න තමයි ඊළඟට අවසාන අපේක්ෂාවේ කටයුතු අවසන් කරලා බොහොම නිදහසේ පාඩුවේ ඉන්න තමයි බලාපොරොත්තුව. අවසාන බලාපොරොත්තුව. ඒතර බලන්න මේ විදිහට හිත නැමිලා තියෙද්දි මේ විදිහට කටයුතු කරද්දී සමහරවිට ඒ වගේ දැන් gedara වාසය කරන කෙනෙකුට ඒතකොට ධර්මය පිළිබඳව තේරුම් ගන්න තියෙන අවස්ථාවට ඉඩකඩ ඇහිරිලානේ තියෙන්නේ. එතකොට ඔබ ගැන හිතුවොත්, ඔබ ගැන කල්පනා කළොත්, එතකොට ඔබට තියෙන ස්වභාවය මේ වගේ නෙමෙයිද? ඔබේ මුළු ජීවිත කාලෙම දැන් කටයුතු අවසන් කරන්න ඕනේ. දැන් මේවා කරන්න බැහැ. දැන් වයසයි. දැන් මේවා කරලා
කරන්න කාලයක් නැහැ කීකේ හිටියට කොච්චර හිතුවත් කොච්චර කල්පනා කළත් ඒක අතහරින්න බෑනේ. එතකොට හැම වෙලාවකම අපේක්ෂාව තියෙනවා කටයුතු අවසන් කරන්න. ඒක තමයි අවසාන බලාපොරොත්තුව. ඊළඟට සෙනසුරාදා ඉරිදා එනවා කියලා කියන්නේ ජීවිතේ ලොකු මේ ජයග්‍රහණයක් වගේ. සිකුරාදා හවස වැඩට ගිහිල්ලා එනකොට ලොකු සතුටක් තියෙනවා. හෙට සෙනසුරාදා හෙට ඉරිදා නිමාඩුයි. එතකොට ඒ කටයුතු වල අවසානයේ දැකීම තමයි බලවත් අධිෂ්ඨානයකින් ඉන්නේ. නමුත් ඒක එහෙම ලේසියෙන් සිද්ධ වෙන්නේ නැහැ. එක දිගට තමන්ගේ ජීවිතයේ සමහර විට ගොඩාක් කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ අතරේ ධර්මයත් පුරුදු කරන්න ඕනේ කෙනෙක්. ඒ තුලින් තමයි රැකවරණයේ සැබෑ රැකවරණේ තියෙන්නේ. නමුත් ගෘහපතියන්ගේ අදිෂ්ඨානය ආදී මේ දේවල් බලාපොරොත්තු ඒ වගේම සෙවීම මේ ඔක්කොම දේවල් වලට ඔබ යට වෙච්ච ජීවිතයක් ගෙවන්නේ. ඊළඟට ලස්සන කාරණා තියෙනවා මෙතන. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඉත්තිපන භෝගෝතම කිමාදිප්පායා. ස්ත්‍රීන්ගේ අදහස කුමක්ද? ඒ වගේම කිං උපවිචාරා. ස්ත්‍රීන්ගේ සෙවීම කුමක්ද? කිං අදිට්ඨානා. ස්ත්‍රීන්ගේ ප්‍රාර්ථනා මොනවද? කිං අභිනිවේසා. ස්ත්‍රීන්ගේ සිත නැවිලා තියෙන කුමකටද? කිං පරියෝසානා. ස්ත්‍රීන්ගේ අවසාන අපේක්ෂාව කුමක්ද? කියලා මෙතන භාග්‍යවතුන් වහන්සේගෙන් ඒ ජානුසෝනි බ්‍රාහ්මණයා විමසනවා. බලන්න මේ දේවල් ඔබ දන්නවද කියලා? ඉත්තිකෝ බ්‍රාහ්මණ පුරිසාදිප්පායා. ස්ත්‍රීන්ගේ අදහස පුරුෂයන් ගැනයි. ස්ත්‍රීන්ගේ අදහස පුරුෂයන් ගැන. දැන් මෙතන එතකොට ස්ත්‍රීන් පමණක් නෙමේ පුරුෂයන්ගේ ස්වභාවය ස්ත්‍රීන් කෙරෙහි බැඳිලා තියෙනවා. ඒක භාග්‍යවතුන් වහන්සේ පැහැදිලිව දේශනා කළ තියෙනවා. පුරුෂයාගේ හිත බැඳිලා තියෙන කුමකටද? ස්ත්‍රීගේ හිත බැඳිලා තියෙන කුමකටද කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරලා තියෙනවා. එතකොට මෙතන ස්ත්‍රීගේ ස්වභාවය ගැන කියනකොට කියනවා පුරිසාදිප්පායා. ස්ත්‍රීන්ගේ අදහස පුරුෂයන් ගැන කල්පනා කරන්න පුරුෂයන් ගැන. ඊළඟට සෙවීම කුමක්ද? අලංකාරෝප විචාරා. අලංකාරවත් බව. ලස්සනට ඉන්න එක තමයි ස්ත්‍රීන්ගේ සෙවීම. එතකොට කොච්චර වයසට ගියත් ඊළඟට මොනවා හරි දෙයක් අපි හිතමු ආහාර පානයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි පාවිච්චි කරන මේ හැම දෙයකින්ම අලංකාරවත් භාවනේ සොයන්නේ. ඒතකොට ඒකට යම් දෙයක් හානි වෙනවා නම් ඒක කරන්නේ නැහැ. ඒතකොට ස්ත්‍රීන්ගේ සෙවීම අලංකාර බව. අලංකාරව සිටීම. ඊළඟකින් අදිට්ඨානා, පුත්තාදිට්ඨානා. දරුවන් තමයි ප්‍රාර්ථනාව. දරුවන්ට යහපතක් වෙනවා නම් නැත්නම් දරුවන් ලැබෙනවා නම් ඊළඟට දරුවන් සැපසේ වාසය කරනවා නම් ඒතර බලන්නකො දෙමව්පියන් අම්මලා ගත්තාම ගොඩාක් කැමති වෙන්නේ දරුවන් කෙරෙන අපේක්ෂාව තියෙන්නේ. බලාපොරොත්තු ප්‍රාර්ථනාව තියෙන්නේ. ඊළඟට දරුවන් ලැබීමට ස්ත්‍රීන්ගේ කැමැත්ත තියෙනවානේ. ඒතර මේ වගේ කාරණා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට තියෙනවා අසපත්ති බිහිනිවේසා. ඒ කියන්නේ අසපත්ති බිහිනිවේසා කියලා කියන්නේ සපත්ති කියලා කියන්නේ තමන්ගේ තියෙන බල පරාක්‍රමී පැවැත්වීම. එතකොට ඒ තමන්ගේ බල පරාක්‍රමයට හානි වෙන යම් දෙයක් තියෙනවා නම් ඒට විරුද්ධව කටයුතු කරනවා. ඒක තමයි ස්ත්‍රීන්ගේ ස්වභාවය. එතකොට අපි තුමු ගෙදරක වුණත්, එහෙම නැත්නම් තැනක වුණත්, ආයතනයක වුණත්, ඒතකොට ස්ත්‍රියක් රජ වෙන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ එතන පිරීමක් කියලා. ඒකට හේතුව තමයි ඒ ස්ත්‍රීන්ගේ තියෙන යම්කිසි ක්ලේශ දෝෂයන් තියෙනවා. ඒ ක්ලේශ දෝෂයන් නිසා ඒ විදිහට යම්කිසි ආකාරයේ කාමයට නැත්නම් හිත අකුසල් වලට නැඹුරු වෙච්ච බලවත් ස්වභාවයක් තියෙනවා. ඉතින් එතන ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බල පරාක්‍රමයේ පවත්වන්න කැමැති බව. එතකොට අනිත් අය යටපත් කරගෙන සිටින්න කැමැති බව ස්ත්‍රීන්ගේ සිත නැමිලා තියෙන යන්නේ පිණිස. ඊළඟට තියෙනවා ඉස්සරිය පරියෝසානා. ඉසුරුමත් බව. ධනයෙන් ඊට පස්සේ ගෙවල් දොරවල් යාන වාහන ඒතර මේ දේවල් වලින් ඉසුරුමත් භාවයට පත්වීම තමයි ඒ ස්ත්‍රීන්ගේ අවසාන අපේක්ෂාව. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා චෝරාපන බෝ ගෝතම කිමාදිප්පාය.
මේ සොරු සිටිනවා. සොරුන්ගේ අදහස, සොරුන්ගේ අපේක්ෂාව මොකක්ද? කිං උපවිචාරා, සොරුන්ගේ සෙවීම මොනවද? කිං අදිට්ඨානා, සොරුන්ගේ ප්‍රාර්ථනා මොකක්ද? ඊළඟට කිං අභිනිවේසා, සොරුන්ගේ සිත නැමිලා තියෙන්නේ කුමකටද? කිං පරියෝසානා, සොරුන්ගේ අවසාන අපේක්ෂාව කුමක්ද? අවසාන බලාපොරොත්තු කුමක්ද? චෝරා කෝ බ්‍රාහ්මණ ආදානාදිප්පායා, මේ සොරුන්ගේ අපේක්ෂාව තමයි සොරකම් කිරීම. සොරුන්ගේ අපේක්ෂාව සොරකම් කිරීම. ගහනූප විචාරා, සොරුන්ගේ සෙවීම තමයි සැඟවෙන්න තැනක් සෙවීම. දැන් සොරකම් කරන කෙනා අපි හිතමු මොනවා හරි දෙයක් කරනකොට ඒ සොරකම සංගවන්න උත්සාහ කරන්නේ. එක්ක තමන් සැඟවිලා හොරකම් කරනවා, නැත්නම් සොරකම සංගවනවා. ඒ විදිහට ඒ සැඟවීම තමයි සොරුන්ගේ සෙවීම. ඊළඟට සටාදිට්ඨාන. සට කියලා කියන්නේ කපටි බව. කපටි බව තමයි සොරුන්ගේ අදිෂ්ඨානයේ ප්‍රාර්ථනාව. එතකොට ඒගොල්ලෝ සොරාගේ ස්වභාවය තමයි හැම වෙලාවකම කපටි බව, හැම වෙලාවකම වංචනික බව, මායා සහිත බව, සට කපට බව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්ධකාරාබිනිවේසා. අන්ධකාරය තමයි සොරුන්ගේ සිත නැඹුරු වෙලා තියෙන දිසාව. සොරුන්ගේ සිත නැඹුරු වෙලා තියෙන අඳුරට. රාත්‍රී කාලේ ලැබෙනකන් තමයි සොරුන් බලා සිටින්නේ. නැත්නම් Tamanට අවස්ථාවක් ලැබෙනකන් තමයි සොරු බලා සිටින්නේ. කපටි ඇති, වංචා සහිත, මායාකාරී සිත් ඇති අය, ඒ සොරකම් කරන අය Tamanට අවස්ථාවක් ලැබෙනකන්, අනිත් අයගේ ප්‍රමාදයක් දකිනකන්. ඒතර සාමාන්‍ය හොරකමේ ගිහිල්ලා හොරකම් කිරීමත් ඒ වගේම යම්කිසි ආකාරයක ආයතනයක වෙන්න පුළුවන්, යම්කිසි ස්ථානයක වෙන්න පුළුවන්. එතකොට ඒ තියෙන ලියකියවිලි වලින් වංචා කරලා සොරකම් කිරීම වෙන්න පුළුවන්. ඒතර මේ දේවල් සොරකම් කරන කෙනා බලාපොරොත්තු වෙන්නේ අනිත් අයගේ ප්‍රමාදයක්නේ. ඒතර සොරාගේ ස්වභාවය තමයි ප්‍රමාදය ගැන තමයි යාගේ හිත නැමිලා තියෙන, අනිත් අයගේ ප්‍රමාදය ගැන, නැත්නම් අන්ධකාරය ගැන. ඊළඟට අදස්සන පරියෝසාන. සොරුන්ගේ අවසාන අපේක්ෂා, අවසාන බලාපොරොත්තු තමයි අනිත් අයට නොපෙනී සිටීම. තමන් කර සොරකම හසු නොවීම. ඒක තමයි අවසාන අපේක්ෂාව. ඊළඟට අවසානට අහනවා ජානුසෝනි බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන්, සමනාපන බෝ ගෝතම කිමාදිප්පායා. මේ ශ්‍රමණයන්ගේ අදහස මොකක්ද? කිං උපවිචාරා, ශ්‍රමණයන් සොයන්නේ කුමක්ද? කිං අදිට්ඨානා, ශ්‍රමණයන්ගේ ප්‍රාර්ථනාව නැත්නම් අදිෂ්ඨානය කුමක්ද? කිං අභිනිවේසා, මේ ශ්‍රමණයන්ගේ සිත නැමිලා තියෙන්නේ, නැඹුරු වෙලා තියෙන්නේ කුමකටද? කිං පරියෝසාන, ශ්‍රමණයන්ගේ සිතෙහි ඇති අවසාන අපේක්ෂාව, අවසාන බලාපොරොත්තු කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ වදාළ සමනාකෝ බ්‍රාහ්මණ කන්ති සෝරච්ඡාදිප්පායා. ශ්‍රමණයන්ගේ අවසාන ශ්‍රමණයන්ගේ බලාපොරොත්තුව තමයි කන්ති සෝරච්ඡාදිප්පාය. ඒ කියන්නේ කන්ති කියලා කියන්නේ ඉවසීම. සෝරච්ඡ කියලා කියන්නේ කීකරු බව. ඉවසීමත් කීකරු බවත් තමයි ශ්‍රමණයන් වහන්සේලාගේ අදහස. ඊළඟට පඤ්ඤූප විචාරා. ප්‍රඥාව තමයි ශ්‍රමණයන් වහන්සේලාගේ සෙවීම. සීලාදිට්ඨානා. ශ්‍රමණයන් වහන්සේලාගේ ප්‍රාර්ථනාව තමයි සිල්වත් බව. සීලෙන් යුක්ත වීම, සීලය වැඩිදුරටත් සීලය ආරක්ෂා කර ගැනීම. ඊළඟට ආකින්චඤ්ඤා බිනිවේසා. කිසිවකට ග්‍රහණය නොවී සිටීම. කිසිවකට ග්‍රහණය නොවී සිටීම. ඊළඟට නිබ්බාන පරියෝසානා. නිවන තමයි අවසාන අපේක්ෂාව. ඒතර බුදුරජාණන් වහන්සේගෙන් අවසානට මේ ජානුසෝනි බ්‍රාහ්මණයා විමසන්නේ, මේ ශාසනය තුල දැන් බුදුරජාණන් වහන්සේව ඒ වෙනකොට ජානුසෝනි බ්‍රාහ්මණයා සරණ ගියා කියලා සඳහනක් නැහැ. මෙතන තියෙන අවසානයේදී භාග්‍යතුන් වහන්සේව සරණ යනවා කියලා. 3 වතාවක්. නමුත් ඒ වෙනකොට පිළිගැනීමක් තිබුණ ජානුසෝනි බ්‍රාහ්මණයාගේ හිතේ. බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රමණ ස්වභාවය ගැන, මේ ලෝකයේ තියෙන ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේට විශාල වැටහීමක් තිබුණා කියන යම්කිසි ආකාරයේ පිළිගැනීමක් ජානුසෝනි බ්‍රාහ්මණයා තුළ තිබුණා. මොකද ඒ කාලේ භාග්‍යතුන් වහන්සේගේ ගුණ ලෝකේ පුරාම පැතිරලා තිබුණානේ. දඹදිව පුරාම පැතිරලා තිබුණානේ.
භාග්‍යතුන් වහන්සේ ඉතිපිසෝ භගවා අරහං භාග්‍යතුන් වහන්සේ මේ ගුණයෙන් යුක්තයි. අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක ආදී වශයෙන් මේ ගුණයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ගුණයන් පිළිබඳව සමාජය තුළ පැතිරිලා තිබුණා. ඉතින් නිරන්තරයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මය අහන්න නොයෙක් පිරිස පැමිණුණා. ඉතින් ඒ අතර බ්‍රාහ්මණ පිරිස, ශාස්ත්‍රීය රජවරු නොයෙක් ආකාරයේ පිරිස හිටියා. ඉතින් කොහොම වුණත් බුදුරජාණන් වහන්සේගේ තිබිච්ච ඥානය පිළිබඳව තිබිච්ච විශ්වාසය නිසා තමයි මේ බ්‍රාහ්මණවරු ඇවිල්ලා, ගෘහපතිවරු ඇවිල්ලා, ඒ වගේම රජවරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් මේ ධර්ම කරුණු ඒවා විමසන්නේ. ඉතින් මේ භාග්‍යතුන් වහන්සේගෙන් විමසුවහම බුදුරජාණන් වහන්සේ කරුණු ඔක්කොම මේ ජානුසෝනි බ්‍රාහ්මණයට කියලා දුන්නා. එතන අවසාන කාරණා විදිහට කිව්වේ ශ්‍රමණයන් වහන්සේලාගේ අදහස කුමක්ද? ශ්‍රමණයන් වහන්සේලාගේ අදහස තමයි නිරන්තරයෙන්ම ඉවසීමත්, ඒ වගේම කීකරු බවත්, සුරත් භාවය කියලා කියනවා, සෝරච්ච කියලා කියනවා පාලියෙන්. ඒ කීකරු භාවයත් ඉවසීමත් තමන්ගේ ජීවිතය තුළ පුරුදු කර ගැනීම. ඊළඟට ශ්‍රමණයන් වහන්සේලාගේ සෙවීම තමයි ප්‍රඥාවට අදාළ කරුණු, ප්‍රඥාවට අදාළ කරුණු සෙවීම. ඒ කරුණු වලින් තමන්ගේ ජීවිතය සන්නද්ධ කර ගැනීම. ඊළඟට සීල අදිඨාන, ප්‍රාර්ථනාව තමයි සිල්වත් භාවය. ආකින්චඤ්ඤා බිනිවේසා, කිසිවකට නොබැඳී සිටීම, කිසිදු කරුණා ග්‍රහණය කර නොගෙන සිටීම. ඊළඟට නිබ්බාන පරියෝසాన, නිවනට පත්වීම, නිවනට තමන්ගේ ජීවිතය පත් කර ගැනීම තමයි අවසාන අපේක්ෂාව. ඉතින් මේ විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ අවස්ථාවේදී ජානුසෝනි බ්‍රාහ්මණයෙක් කියනවා අච්චරියම් බෝ ගෞතම, අද්භූතම් බෝ ගෞතම, ආශ්චර්යයි බවත් ගෞතමයන් වහන්සේ, අද්භූතයි. කත්‍යානම්පි භවං ගෞතමෝ ජානාති අදිප්පායංච උපවිචාරංච අදිඨානංච අබිනිවේසංච පරියෝසානංච. බවත් ගෞතමයන් වහන්සේ ශාස්ත්‍රීයවරුන්ගේ අධිප්‍රායයක් දන්නවා. ඒ කියන්නේ අදහසක් දන්නවා. ඒ වගේම සෙවීමක් දන්නවා. ඒ වගේම ප්‍රාර්ථනාවක් දන්නවා. ඒ වගේම සිත නැමිලා තියෙන විදිහක් දන්නවා. ආසන්න බලාපොරොත්තුවක් දන්නවා. ඒ වගේම බ්‍රාහ්මණරුන්ගෙත් දන්නවා. ගෘහපතියන්ගෙත් දන්නවා. ස්ත්‍රීන්ගෙත් දන්නවා. ඒ වගේම සොරුන්ගෙත් දන්නවා. ශ්‍රමණයන් වහන්සේලාගෙත් දන්නවා. ඉතින් මේ විදිහට මේ ලෝකේ ඉන්න යම්තාක් පිරිසක් ඇද්දී හැම දෙනාගේම සිතෙහි ස්වභාවය, ඒ වගේම සෙවීම, ඒ වගේම ප්‍රාර්ථනා අධිෂ්ඨානය, සිත නැවිලා තියෙන්නේ කොහොමද? ඒ වගේ මේ අයගේ අවසාන අපේක්ෂාව, අවසාන බලාපොරොත්තු මොකද්ද? මේ සියලු කරුණු බුදුරජාණන් වහන්සේ දන්නවනේ කියලා සතුටටපත් වෙනවා. ඒ පිළිබඳව මේ කියන්නේ පිළිබඳව ආශ්චර්යවත් භාවය, බුදුරජාණන් වහන්සේගේ හිතින හැකියාව පිළිබඳව තියෙන ආශ්චර්යවත් භාවය ගැන සතුටටපත් වෙනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීනි උඩට යටට හැරවිලා තිබිච්ච එකක් උඩට හැරෙවුවා වගේ භාග්‍යතුන් වහන්සේ මට දහම් කරුණු කියලා දුන්නා. අද පටන් මම දිවිහිමියෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය උපාසකයෙක් විදිහට පිළිගන්න කියලා. දැන් බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ තිබිච්ච හැකියාව, භාග්‍යතුන් වහන්සේ තුල තිබිච්ච ස්වභාවය, බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තිබුණා ඒ කාලේ ලෝකෙ හිටපු බොහෝ කරුණු දැනගෙන හිටපු ඒ බ්‍රාහ්මණයින්ගේ සිත් පවා බුදුරජාණන් වහන්සේ වදාරන ධර්මයට නතු කරගන්න. ඒ වගේම ඒ ධර්මෙන් නතුනේ නිකන් නෙමෙයි, ධර්මයෙන්මයි. ධර්මයෙන්මයි මේ පිරිසගේ හිත ධර්මයට නැඹුරුනේ. භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවකවත් කිසිවෙකුගේ අගුණයක් ප්‍රකාශ කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම ධර්මයමයි කිව්වේ. ධර්මයේ තුලින්ම මේ සත්‍යයේ හිත සකස් කරන්න බුදුරජාණන් වහන්සේ කරුණු දේශනා කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම අපිට කියලා දුන්නා අපේ ජීවිතය ඒ ධර්මයෙන් සකස් කරගන්න කියලා. ධර්මයේ පුරුදු කරන ශ්‍රාවකෙක් විශේෂයෙන්ම පුරුදු කරගත යුතු කාරණාවක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ දහම් කරුණක් තියෙනවා.
අපේ ජීවිතයට ඒ ධර්මය පුරුදු කරගන්න නම් මෙන්න මේ කාරණාව භාග්‍යවතුන් වහන්සේ මේ තරම් ප්‍රශංසා කරන්නේ ඇයි කියන එක ඔබ විමසලා බලන්න. එක අවස්ථාවක එක්තරා බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා වන්දනා කරලා එකත් පසකින් වාඩි වුණා. ඒ වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා, අත්තිනකෝ බෝ ගෝතම ඒකෝ ධම්මෝ භාවිතෝ බහුලීකතෝ යෝ බෝවත්තේ සමාධිගය්‍ය තිට්ඨති දිට්ඨ ධම්මිකං චේව අත්තං යෝචාත්තෝ සම්පරායිකෝති. භවත් ගෞතමයන් වහන්සේ එකම ධර්මයක් එකම කරුණක් වඩාත් නැවත නැවත බහුල වශයෙන් පුරුදු කිරීම නිසා මෙලොව යහපතත් එසේම පරලොව යහපතත් සිද්ධ වෙයිද? එවැනි වූ යහපතක් සිද්ධ වෙන එකම ධර්මයක් තිබේද? බුදුරජාණන් වහන්සේ වදාළ අත්තිකෝ බ්‍රාහ්මණේකෝ ධම්මෝ භාවිතෝ බහුලීකතෝ යෝ උභවත්තේ සමදිගහේ තිට්ඨති දිට්ඨ ධම්මිකං චේවත්තං යෝචාත්තෝ සම්පරායිකෝ. එකම ධර්මයක් පුරුදු කිරීමෙන් බහුල වශයෙන් වැඩීමෙන් පුරුදු කර ගැනීමෙන් ජීවිතය තුළ මෙලොවත් යහපත පිණිස අර්ථය පිණිස පවතිනවා, පරලොවටත් යහපත අර්ථය පිණිස පවතිනවා. ස්වාමිනි, මොකක්ද ඒකම ධර්මය? බුදුරජාණන් වහන්සේ වදාළ අප්පමාදෝකෝ බ්‍රාහ්මණේකෝ ධම්මෝ භාවිතෝ බහුලීකතෝ උභවත්තේ සමදිගහ්‍ය තිට්ඨති දිට්ඨ ධම්මිකං චේවත්තං යෝචාත්තෝ සම්පරායිකෝ. ඒ වගේම එකම ධර්මයේ තමයි අප්‍රමාදී බව. ඒ එකම ධර්මය ප්‍රමාද නොවීමයි. ප්‍රමාද නොවීම කියන ධර්මතාවය බහුල වශයෙන් නැවත නැවත පුරුදු කරද්දී මෙලොවට උභවත්තේ සමදිගහ්‍ය තිට්ඨති, ඒ කියන්නේ අර්ථ දෙකම සාධනය කරනවා. දිට්ඨ ධම්මිකං චේවත්තං, මෙලොව අර්ථයත් සලසනවා. යෝචාත්තෝ සම්පරායිකෝ, යම් අර්ථයක් වේද පරලොවදී ඒ අර්ථයත් සලසනවා. ඒකට උපමා කිහිපයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, සේතාපි බ්‍රාහ්මණ යානිකානිචි ජංගමානං පානානං පදජාතානි සබ්බානිතානි හත්තිපදේ සමෝදානං ගච්ඡති. හත්තිපදං තේසං අග්ගමක්ඛායති යතිදං මහත්තේන. බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණයෙක් හරියට මේ වගේ දෙයක්. මේ ඇවිදගෙන යන සත්වයන් අතර, පාසටහන් ඇති සත්වයන් අතර, ඒ සියලු පාසටහන් අතරින් විශාලම පාසටහන තිබෙන්නේ හස්තියාට. ඒ හස්තියාගේ පාසටහන ඇතුළට අනිත් සියලුම සත්වයන්ගේ පාසටහන් යොදන්ට පුළුවන්. ඒ සියලුම සත්වයන්ගේ පාසටහන් යොදන්ට පුළුවන්. ඒකට හේතුව තමයි හත්තිපදං තේසං අග්ගමක්ඛායති යතිදං මහත්තේන. ඇතාගේ පාසටහන අනිත් සියලු පාසටහන් වලට වඩා විශාලයි, මහත් බවින් යුක්තයි, විශාල බවින් යුක්තයි. එවමෙවකෝ බ්‍රාහ්මණ අප්පමාදෝයකෝ ධම්මෝ භාවිතෝ බහුලීකතෝ උභවත්තේ සමදිගහ්‍ය තිට්ඨති දිට්ඨ ධම්මිකං චේවත්තං යෝචාත්තෝ සම්පරායිකෝ. එසේම බ්‍රාහ්මණය අප්‍රමාදී බව, මේ සියලු ධර්මයන්හි අප්‍රමාදී බව බහුල වශයෙන් වැඩීම සියලු ධර්මයන්ට පත්වීමට උපකාරයි. ඒ යම් මෙලොව අර්ථයක් වේද යම් පරලොව අර්ථයක් වේද සියලු අර්ථයන් ලැබෙන දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා, සේතපි බ්‍රාහ්මණ කූටාගාරස්ස. කූටාගාරය කියන එක ඔබ අහලා ඇති. ඒට කියන්නේ කූටාගාරය කියලා කියන්නේ යම්කිසි නිවසක් කියලා අපි ගමුකෝ. එහෙම නැත්නම් ශාලාවක්. යාකාචි ගෝපානසියෝ සබ්බාතා කූටංගමා කූට නින්නා කූට සමෝසරණා කූටං තා සංගමක්ඛායති. කූටාගාර කියලා කියන්නේ අර තනි බොස්ගෙඩියකින් යුක්ත කැණි මඩල කියලා කියන්නේ කැණි මඩලක් සහිත පරාල වටේට සම්බන්ධ වන වහලයක් සහිත ගොඩනැගිල්ලක්. ඒ ගොඩනැගිල්ලේ කැණි මඩලට තමයි මැද තියෙන ලී රවුමට තමයි ඔක්කොම පරාල ටික ඇවිල්ලා හේතු වෙලා තියෙන්නේ. ඒ කැණි මඩල නැත්තම් ඒ වහලේ රැඳීමක් නැහැ. ඒ වහලේ අග්‍රම තැන, වටිනාම තැන, මුලටම තියෙන තැන තමයි කැණි මඩල. එතකොට අන්න ඒ වගේ මේ සියලු ධර්මයන්ට අග්‍ර වෙනවා, සියලු කුසල ධර්මයන්ට අග්‍ර වෙනවා අප්‍රමාදී බව. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, සේයතාපි බ්‍රාහ්මණ බබ්බජාලයකෝ
බබ්බජං ලායිත්වා අග්ගේ ගහෙත්වා මදුනාති නිදුනාති නිච්ඡාදේති. ඒ කාලේ තිබිලා තියෙනවා බුබුස්තන කියලා જાතියක්. අද අපිට ඒව දකින්න ලැබෙන්නේ නැහැ. මේකේ අපිට නොයෙක් සූත්‍ර දේශනාවල හම්බ වෙනවා ඒ කාරණාව, ඒ වචනය. ඒ බුබුස්තන කියලා කියන්නේ මහා එකට පැටලිච්ච වැල් ගොල්ලක්. ඒ වැල් ගොන්න ඒක හටගන්න එක මුලක් තියෙනවා. එතකොට ඒ බුබුස්තන වලින් ප්‍රයෝජන තියෙන මිනිස්සෙක් ඒ වැල් වල එක එක කොටසින් ඇද්දට බෑ. ඒ වැල් වල මුලින් අල්ලලා මුලින් තමයි ගලවන්න ඕනේ. මුලින් ගලවලා මුලින්ම අල්ලගෙන ඒ මුල කොටසින්ම අල්ලගෙන ඒක පිරිසිදු කරන්න ඕන නම් ඒක එහාට මෙහාට සොලවලා ඊළඟට ඒක පිරිසිදු කරගන්න තියෙන්නේ මුල කොටසෙන් තමයි අල්ලලා ඒක කරන්න තියෙන්නේ. එතකොට ඒ වගේ දැන් හිතන්නකො ඔබ විශාල මොනවා හරි සේර පඳුරක් වගේ කියලා. එහෙම නැත්නම් සැවැන්දරා පඳුරක් වගේ කියලා. එතකොට ඒකේ අපි කොලෙන් කොලේ අල්ලලා ගන්න නෑනේ. ඒකේ අපි ගන්නේ මුල කොටසෙන් මුල කඳෙන් තමයි අල්ලන්නේ. එතකොට ඒ ඇල්ලුවාම ඔක්කොම ටික අහුවෙලා එනවා. අන්න ඒ වගේ මේ ඒ බුබුස්තන පඳුරේ මුලින් අල්ලලා ඒ අවශ්‍ය කටයුත්ත කරගන්නවා වගේ මේ සියලු දේවල් වලට අග්‍ර වෙන්නේ, කුසල ධර්මයන් වලට අග්‍ර වෙන්නේ අප්‍රමාදී බව. ඒ අප්‍රමාදී බව තියෙනවා නම් මෙලොවත් පරලොවත් දෙලොවම ඒ කෙනාට යහපත ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා සේතාපි බ්‍රාහ්මණ අම්බ පින්ඩියා වන්ටං චින්නාය යානි කානිච අම්බානි වන්ටූප නිබද්ධානි. ඒ කියන්නේ වන්ට කියලා කියන්නේ මේ නටුව. එහෙම නැත්නම් තනි නැට්ටකින් එලිලා තියෙන අඹ පොකුරක් ගත්තොත් ඒ අඹ පොකුරේ බලය එහෙම නැත්නම් අඹ පොකුර රැඳිලා තියෙන්නේ අර තනි නටුවේ. ඔබ දැකලා ඇතිනේ මේ වගේ විශාල අඹ පොකුරු ඒ ගස්වල එලිලා තියෙනවා තනි නටුවකින්. එතකොට මේ අඹ පොකුර කඩන්න ඕන කෙනා ගෙඩියෙන් ගෙඩිය කඩන්න නැතුව එයාට පුළුවන් අර තනි නැට්ටෙන් අල්ලලා ඒක සිඳින්න. ඒක කඩලා ගන්න. අන්න ඒ වගේ සියලු කුසල් දහම් වලට මෙලොව පරලොව යම් යහපතක් ලැබෙන යම් කුසල ධර්මයක් ඇද්ද ඒ සියලු කුසල ධර්මයන්ට අග්‍ර වෙන්නේ අප්‍රමාදී බව. ඒ අඹ පොකුරෙහි අඹ නටුව නිසා අඹ පොකුර රැඳිලා තියෙනවා වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සේතාපි බ්‍රාහ්මණ ඒකේච කුඩ්ඩ රාජානෝ සබ්බේති රඤ්ඤෝ චක්කවතී සනුයත්තා භවಂತಿ. මේ යම්තාක් කුඩා රාජ්‍ය හරියට ඒක මේ වගේ දෙයක්. කුමක්ද? කුඩා රාජ්‍ය සියල්ලම සබ්බේතේ සියලු රාජ්‍යයන් රඤ්ඤෝ චක්කවත්තේ සනුයුත්තා භවಂತಿ. චක්‍රවර්ති රජතුමා අනුව පවතිනවා. චක්‍රවර්ති රජතුමා යටතේ පවතිනවා. එතකොට මේ චක්‍රවර්ති රජතුමා තමයි මේ සියලු කුඩා රාජ්‍යවල රජවරුන්ට අධිපති භාවය දරන්නේ. ඒ සක්විති රජතුමා යටතේ තමයි සියලු දෙනාම රාජ්‍ය පාලනය කරන්නේ. අන්න ඒ වගේ අප්‍රමාදී බව කියන එකම ධර්මතාවය මුල් කරගෙන මෙලොවත් යහපත ලබනවා, පරලොවත් යහපත ලබනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තව උපමාවක් දේශනා කරනවා සේතාපි බ්‍රාහ්මණ යාකාචි තාරුක රූපාණං පබා සබ්බාතා චන්දප්පභාය කලං නාගති සෝලසින්. යම්තාක් මේ තරුවල ආලෝකයක් වේද ඒ සියලු ආලෝකයන් අභිබවා චන්ද්‍රයාගේ ප්‍රභාව සඳෙහි ආලෝකය බබලනවා. ඒක සියලු තරුවල ආලෝකය එකතු කළත් චන්ද්‍රයාගේ ආලෝකයෙන් 10න් පංගුවක් තරම්වත් වටින්නේ නැහැ. අන්න ඒ වගේ අප්‍රමාදී බව නම් වූ එකම ධර්මය ඒවමෙකෝ බ්‍රාහ්මණ අප්‍රමාදෝ ඒකෝ ධම්මෝ භාවිතෝ බහුලීකතෝ. එකම ධර්මයක් වූ අප්‍රමාදී බව භාවිතා කිරීමෙන් කියන්නේ වැඩිමින් බහුලීකතෝ බහුල වශයෙන් වැඩිමින් උභවත්තේ සමදිගය තිට්ඨති. අර්ථ දෙකම සලසලා දෙනවා. කුමක්ද? ditta ධම්මිකං චේවත්තං මෙලොව අර්ථයක් සලසනවා. යෝචත්තෝ සම්පරායිකෝ යම් පරලොවෙහි යම් අර්ථයක් වේද ඒ අර්ථයත් සලසලා දෙනවා. පින්වත්නි දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ අප්‍රමාදය ගැන කොයිතරම් කරුණක් අපිට මේ කරුණේදී දහම් කරුණේදී පෙන්ලා දෙනවද? ඒතකොට බුදුරජාණන් වහන්සේ දැන් අපි ඉස්සෙල්ලා දේශනා කරපු ඉස්සෙල්ලා ඉගෙන ගත්ත ඒ සූත්‍ර දේශනාවෙත් මේ දහම් කරුණෙත්
බුදුරජාණන් වහන්සේ හරීම පිළිවෙලට හරිම ලස්සනට මේ දහම් කරුණු ගොනු කරලා තියෙනවා. ඒ දහම් කරුණු අවබෝධ කරගන්න උවමනා කරන විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ ධර්මයේ රැකවරණේ ලබන්න කැමති කෙනෙක් ඒ තමන්ගේ ජීවිතය තුළ මෙලොව පරලොව අර්ථය සැලසෙන කුසල ධර්මයන් හඳුනා ගන්න ඕනේ. අප්‍රමාදී බවෙන්නේ කුසල ධර්මයන් දියුණු කරන්න තියෙන්නේ. කෙනෙක් ප්‍රමාද වෙවි හිටියොත් ඒ කෙනාට රැකවරණයක් ලබන්න බෑ. ඒ කෙනාට ජීවිතයේ අර්ථයක් ලබන්න බෑ. ඒ නිසා අප්‍රමාදී බව නම් වූ ධර්මය තමන්ගේ ජීවිතය තුළ පුරුදු කරගන්න ඕනේ. අන්න එතකොට අර කලින් කියපු සූත්‍රයේ තිබෙන කලින් කියපු දහම් කරුණවල තිබෙන යම් දෝෂ තියෙනවා නම් දැන් අපි හිතමු රජ කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බ්‍රාහ්මණයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෘහපතියෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ත්‍රියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සොරෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශ්‍රමණයෙක් වෙන්න පුළුවන්. එතකොට මේ යම් දෝෂ තියෙනවා නම් ඒ පුද්ගලයා තුළ ඒ දෝෂයන් අතහැරෙන්නේ අප්‍රමාදය තුලින් කුසල් දහම් වැඩිමෙන්. එතකොට ඔබ විමසා බලන්න ඕනේ තමන්ගේ ජීවිතයේ කුසල් දහම් කොහොමද තියෙන්නේ? තමන්ගේ ජීවිතයේ රැකවරණේ ලැබෙන කුසල ධර්මයන් කොයි ආකාරයෙන්ද පුරුදු වෙලා තියෙන්නේ? ඒ කරුණු තමන්ගේ ජීවිතේ කොයිතරම් අඩුවෙන්ද තියෙන්නේ, කොයිතරම් උපදවාගෙනද තියෙන්නේ කියලා. ඒ නිසා මේ ලෝකේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා අපිට කියලා දෙන ධර්මයේ රැකවරණය අපි ලබා ගන්න නම් අපි මේ දහම් කරුණු හොඳට දැනගෙන ධර්මයේ හොඳට ඉගෙනගෙන අපේ ජීවිතේට ධර්මයේ පුරුදු කරගන්න මහන්සි ගන්න ඕනේ. අපේ ජීවිතේට රැකවරණය ලබා ගන්න අපි මහන්සි ගන්න ඕනේ. ඒ නිසා මේ ඉගෙනගත්තු දහම් කාරණා ටික මේ පින්නතුන්ට බොහෝ කාලයක් සැපේ යහපත පිණිස උතුම් ධර්මාබෝධය පිණිස උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද දවසේදී මේ දායකත්ව ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ පිළියන්දල පදිංචි පින්වත් සුවිනි ගුණවර්ධන මහත්මිය සහ හසිත අරවින්ද මහතා විසින්. රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම ඒ පින්නතුන් බලාපොරොත්තු වෙනවා හිවිරු හසන්දිව් පුතණුවන්ට ආශිර්වාද පිණිස පින් අනුමෝදන් කරන්නට කියලා. ඉතින් විශේෂයෙන් මේ දරුවාට මේ පින් අනුමෝදන් වෙලා ඒ වගේම දෙවියන්ට විශේෂයෙන් මේ පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ ආශිර්වාදයේ පුතණුවන්ට සැලසේවා. සියලු දෙවියෝ දුතුම් ධර්මාබෝධයෙන් සසර දුකින් අත මිදෙත්වා. ඒ වගේම කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. උතුම් ධර්මාබෝධයේ පිණිස මේ සියලු පින් උපකාර වේවා. ඒ වගේ මේ හිවිරු හසන්දිව් පුතණුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබේවා. සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර පිණිසම උතුම් ධර්මාබෝධයේ පිණිසම යහපත් වූ සත්පුරුෂ ඇසුරෙන් සසර දුකින් නිදහස් වීමට මේ පින් උපකාර වේවා. ඒ වගේම දෙපාර්ශ්වයේම මිය පරලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පිනතුන් නමින් ඒ සුවිනි ගුණවර්ධන මහත්මිය හසිත අරවින්ද මහතා කියන පිනතුන් නමින් මේ පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙලා ඒ අයගේ පරලෝ ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා. සසර දුකින් අත මිදෙන්නට මේ රැස් කළ සියලු පින් උපකාර වේවා. ඒ වගේ මේ සුජීවත්ව සිටින ජී.එල්. චන්ද්‍රසිරි පියාණන්ට, ශිරාණි පුස්පිකා මෑණියන්ට, ටී.ඩබ්ලිව්. තිලකරත්න පියාණන්ට, එල්.ජී. කුසුමාවති මෑණියන්ට සහ සහෝදර සහෝදරයන් ඇතුළු පවුලේ සියලු දෙනාට හිතමිතුරන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. කරන යහපත් ධාර්මික කටයුතු ඒ වගේම රැකී ආරක්ෂාදී කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. දීර්ඝායුෂ සම්පත් සැලසේවා. උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ සියලු පින් උපකාර වේවා. කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වී සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. උතුම් ධර්මාබෝධයේ පිණිස සසර දුකින් අත මිදීම පිණිස මේ සියලු පින් උපකාර වේවා.
දායකත්වයේ දරූ සුවිනි ගුණවර්ධන මහත්මියට සහ ආසිත අරවින්ද මහත්මයා ඇතුළු හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් ධර්මාවබෝධය පිණිස නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස සියලු යහපත පිණිස මේ රැස් කළ සියලු පින් උපකාර වේවා. ඒ වගේම මහමෙවුනා වාසී සියලු මහා සංඝරත්නයටත් ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන මහා සංඝරත්නයටත් අනගාരിക මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක දූ දරුවන්ටත් ශ්‍රද්ධාකාරී මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකත්වයේ දරන හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් ධර්මාවබෝධය පිණිස හැම දිනාටම මේ සියලු පින් උපකාර වේවා. ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටද උතුම් ධර්මාවබෝධයම සැලසේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ලක්විරෝ දායකත්ව ධර්මදේශනය